समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस्य सुनन्तु सग्ग मोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පංචමානි භික්කවේ බලානි කතමානි පංච සද්ධා බලං විරිය බලං සති බලං සමාධි බලං පඤ්ඤා බලං තී. තුනුරුවන් සතු අනන්ත අසිරිමත් වූ ගුණ බලයෙන් ධර්මාභිලාෂී පින්වත් වූ ඔබ සියලු දෙනාම නිදුක්ව නිරෝගීව සුවපත් සියලු කායික මානසික සුවයන් නොඅඩුව ලැබ ධර්මානුධර්ම පිළිවෙත් මගෙහි හැම සොම්නස් ලැබ ලෞකික ලෝකෝත්තර ඵල සමාධි ප්‍රඥා උපදවාගෙන ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිස උපකාරක ධර්ම පෙළක්ම වේවායි ඊ타ම කරුණාවෙන් පළමු කොට අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. සදහවත් පින්වත්නි, අද මේ දේශනාව සඳහා ආශ්‍රය කරගනු ලබන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතේහි පඨම පඤ්ඤාසකයට අයත් බල දට්ඨබ්බ සූත්‍ර දේශනාවයි. බල දට්ඨබ්බ සූත්‍ර දේශනාවයි. බලයන් පහක් පිළිබඳව මේ දේශනාවෙහි පෙන්වා දෙනවා. ඒ ශ්‍රද්ධා බලය, වීර බලය, සති බලය, සමාධි බලය හා ප්‍රඥා බලය කියන මේ බල පහයි. නිවන් මඟ අරමුණු කරන ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා හැම ශ්‍රාවක ශ්‍රාවිකාවන් විසින් මේ ශ්‍රද්ධා වීර සති සමාධි ප්‍රඥා නම් වූ මේවා ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම දියුණු කරගත යුතු වෙනවා. ඔබේ හිතට පළමු කොට දැනුනේ නිවන් මඟ අරමුණු කරන විට පාරමිතා ධර්ම සම්පූර්ණ කරගත යුතුයි කියලා. එය නිවැරදි. දස පාරමී ධර්ම සම්පූර්ණ කොට නිවන් අවබෝධය
ලබාගත යුතුයි. ඒ අදහස නිතොර ඇහෙනවා. දාන, සීල, නෙක්ඛම්ම, ප්‍රඥා, වීරය, කන්ති, සච්ච, අදිෂ්ඨාන, මෙත්තා, උපේක්ඛා. මේ දස පාරමී. මේ පාරමී 10 සම්පූර්ණ කිරීම යනු චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය සකස් වන විට මේ ශ්‍රද්ධා, වීර, සති, සමාධි, ප්‍රඥා නම් වූ බල ධර්ම දියුණු වී පැවැත්ම අවශ්‍යයි. මේ නිසා දන් දෙන විටත්, සිල් රකින්න විටත් නෙක්ඛම්මය, කාමාදී අකුසල ධර්ම වලින් අසකනාදී ඉන්ද්‍රියන් ඔස්සේ නික්මෙන විට දාන, සීල, නෙක්ඛම්ම, ප්‍රඥා, එහි ප්‍රඥාව ගැඹුරු අදහසින් දකින්න ඕනේ. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵලයක්ම විපාකයක්ම හේතුන්ගේ විසිරයාමෙන් නැතිව යනවා. උද්‍යව්‍ය ඥානයේ හැටියට දකින්න ඕනේ. ඒ ප්‍රඥාව ශ්‍රද්ධා, දාන, සීල, නෙක්ඛම්ම, ප්‍රඥා, වීරය. ඒ වීරය සතර සම්ප්‍රදාන වීරය වෙන්න ඕන. දාන, සීල, නෙක්ඛම්ම, ප්‍රඥා, වීරය, කන්ති, ඉවසීම, අවබෝධයෙන් යුත් ඉවසීම. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵලයක්ම විපාකයක්ම හේතුන්ගේ විසිරයාමෙන් නැති වෙනවා. එනිසා සුඛයත් ඉවසනවා ඇලීමෙන් තොරව. දුක්ඛයත් අපි හඳුනා ගන්නවා, එයත් ගැටීමකින් තොරව හඳුනනවා. සාමාන්‍ය අවස්ථාවන් වලදී ඔබ ඉවසීම කියන එක දන්නවා. පාපී සිතුවිලි හා වචන ක්‍රියාවන්, පස්පව් දස අකුසල් සිදු නොවන ආකාරයට හිතේ හික්මීමක් ඇති කරගන්නවා. ඒ ඉවසීම. කන්ති, සච්ච, අදිෂ්ඨාන, මෙත්තා, උපේක්ඛා. සත්‍යම කතා කරනවා. නිවැරදි හිතක් තිබෙනකොට සිතුවිලි පහල කරගන්නවා. අවබෝධයෙන් යුක්තව මිලකට වචන ක්‍රියා ඒ අනුව සකස් වෙනවා. සච්ච. අදිඨාන, අරමුණක් පවතිනවා. ගොර වූ සසරින් අත් මිදෙන්නේ. පටිනිස්සග්ග, සියලු කෙලෙසුන් වලින් මිදිලා මනසේ අත්හැරීම, නිදහස් වීම පිළිබඳව. මෙත්තා, උපේක්ඛා, මෛත්‍රිය. තමාගේ ජීවිතයේ අතහ ස්වභාවය අවබෝධ කරගන්නකොට අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණයට යටත් කියලා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණයට යටත් බව අවබෝධ කරගන්නකොට ගොහර වූ සසරේ හැබෑ ස්වභාවය වැටහෙන්න ඕනේ. එතකොට අත්හැරීම, ඉක්මෙන්න, දුකෙන් නිදහස් වෙන්න. ඒ වෙනුවෙන් මඟ අනුගමනය කරන්න. සීල, සමාධි, ප්‍රඥා, ආරෂ්ඨාංග මාර්ගය අදිෂ්ඨානයක් වෙනවා. උපේක්ඛා, විදර්ශනා උපේක්ඛාමයි. අර කන්ති කියන තැනින් අපි අවබෝධයක් ගත්තා. එනම් විදර්ශනා උපේක්ෂාව. මේ පැවැත්ම තුල අපි පනව ගන්න පැවැත්ම තුල සැප දුක් මධ්‍යස්ථ විඳීම් අපි හඳුනා ගන්නවා. සැප ධර්මානුකූලව යහපත් ලෙස සැප කියන තැන අපි මනසින් අවබෝධ කරගන්නවා. දැන් නිසි ආහාර පවතින එක, නිසි ඇඳුම් පැළඳුම්, පහසු පරිසරයක්, කායික වශයෙන් රූපස්කන්ධයේ පහසු බවක්, නිරෝගී බවක් ඇතිවීම, කල්යාණ මිත්‍ර ආශ්‍රය ආදී වශයෙන්. ඒ තණ්හාමද මාන දිට්ඨියෙන් හිතින් දැඩිව ගන්න හේතුව හේතුන්ගේ සකස් වීමක් තමයි මේ සැප හැටියට දැන් මේ සකස් වෙලා තියෙන්නේ. හේතුන් විසිරලා යනකොට දුක්ඛ බවට පත් වෙනවා. එනිසා සැප අපි සම්මුතිය තුල පරිහරණය කරනවා තණ්හාමදමාන දිට්ඨියෙන් ස්පර්ශ කරගන්නේ. දුක්ඛය තේරුම් ගත්තේ අර ඵලය හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන වගේම හේතුන්ගේ විසිර යාමෙන් නැතිවීමක්. දැන් සමහර වෙනස්සින් අපිට ගැටලුවක් නෙමෙයි. දැන් මල්පර පිපිලා පරවෙල යන එක හඬන්නේ වැළපෙන්නේ. ජීවිතේ බොහෝ දේවල් හිරු
පායල බැසගල යන එක හඬන්න වැළපෙන්නේ. බොහෝ දේවල් ජීවිතේ ඒ වගේ දේවල් තියෙනවා. පරිහරණය කරන බොහෝ ආහාර පාන ඇඳුම් පැළඳුම් අපි දන්නවා මේවා එක්තරා කාලයකදී එක්තරා අවස්ථාවකදී මේවා දි รา ගෙන යනවා විනාශයට පත් වෙනවා කියන එක දන්නවා. එහෙත් තදින් හිතට ඇලුණු දේවල් වෙනස් වෙනකොට ගැටීම් ඇති වෙනවා. අනෙතෙන්දිත් මේ සමාහිත හිත තුල අපිට දැනුමින් ඔබට ගිය අවබෝධය තියෙන්න ඕනේ. අර සැපයි කියන තැන තිබුණේ හේතුන්ගේ සකස් වීම. දැන් මේ හේතුන්ගෙන් විසිර යනවා. මේ සිද්ධ වෙනවා. හැම මොහොතක් පාසාම හේතුන්ගේ විසිර යාම සිද්ධ වෙනවා. ඒක චිත්තක්ෂණවල හටගෙන බිඳී නැති යාම හැටියට අපි දකින උපාද තිතිබංග වශයෙන් පෙන්눔 කළේ එයයි. ඒ නිසා දුක්ඛ අරමුණ හඳුනා ගන්නවා. හැබැයි පටිගයෙන් තරහවෙන් අමනාපයෙන් ගැටීමෙන් ස්පර්ශ වී යුතු නැහැ. ඔය උපේක්ෂාව. පින්නත් මම මේ පළමුවෙන්ම සඳහන් කළ මේ බල ධර්ම වලට පදනමක් සකස් කරගන්න. ජීවිතයේ නිතර සිදු කරන මේ පාරමී ධර්ම අපි කොහොමද ඒව සම්බන්ධ කරගන්නේ කියන එකයි. එහෙම නැත්නම් දන් දෙනවා සිල් රකින්නවා කියන ඒ අදහස් පිළ බොහෝ කෙනෙකුට තියෙනවා. කාට හරි යමක් දීපු උදව් කරපු කෙනෙක් සිටිනවනේ. ඕනෑම නපුරු කෙනෙකුගේ ජීවිතේ හරි තමන්ගේ කෙනෙකුට හරි යමක් දීලා ඇති සතෙකුට හරි මොන හරි යමක් දීලා තියෙනවා. වැරදි පස්පව් දසකුසල් බැහැර වෙන්න ඕනේ. එහෙත් තමන්ගේ ජීවිතයේ තිබෙන හොඳ ගුණ දියුණු කරගන්න ඕනේ. එතකොට අපි අර මුලින් සඳහන් කළා වගේ පාරමී ගුණ දාන සීල නෙක්ඛම් ප්‍රඥා ආදී වශයෙන් මේ පාරමී ගුණ අවබෝධයෙන් යුක්තව සිද්ධ වෙන්න ඕනේ. ඒක තමයි මේ පරමාර්ථ ධර්මයේ පවතින්නේ. අපි මේ ධර්මයේ දේශනා කරන්නේ සාකච්ඡා කරන්නේ අපි ඔක්කොම එකට එකතු වෙලා කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් යුක්තව මේ කටයුතු කරන්නේ අන්න ඒ මගට පිහිටක් උපකාරක ධර්ම පෙළක් සකස් කරගන්න. ඒ නිසා මම පෙර ආතුවම ඔබට සඳහන් කළේ ජීවිතයේ සිදු කරන සියලු දේවල් පාරමී ධර්ම හැටියට පත් කරගන්නවා. ඒ දැනුම දහන් දැනුම අවබෝධයක් බවට පත් කරගත්තම අවසාන ස්පර්ශ වෙන්න ඕනේ මෙන්න මේ පහ සම්පූර්ණ වෙනවද කියන තැන. ඒ තමයි ශ්‍රද්ධා වීර සති සමාධි ප්‍රඥා කියන මේ බල ධර්ම පහ. මම මුලින් සඳහන් කළ මේවා ඉන්ද්‍රිය ධර්ම හැටියටත් පෙන්눔 කරනවා. ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම හැටියට. පළවෙනි දේ තමයි එතකොට සද්ධා බලය. ධර්මයේ පෙන්눔 කරනවා පින්වත්නි මේ ශ්‍රද්ධාව මතුවෙන්නට ඕනේ සෝතාපට්ටි අංගවල. ඒ ශ්‍රද්ධාව දකින්න ඕනේ සෝතාපට්ටි අංග 4. සතර ආකාරයක සෝතාපට්ටි අංග 4න් තමයි මේ ශ්‍රද්ධා බලය අපි මතු කර ගන්න ඕනේ. දැක ගන්න ඕනේ. මොනවද ඒ සෝතාපට්ටි අංග 4? ඔබ බොහෝ පිරිසක් දන්නවා. දැනුම තිබෙනවා. ප්‍රායෝගික වශයෙන් එය ප්‍රතිපදා මාර්ගයට එකතු කර ගන්න ඕනේ. ඒ සෝතාපට්ටි අංග 4 නම් සත්පුරුෂ සංසේවනය, සද්ධම්ම ශ්‍රවණ, යෝනිසෝ මනසිකාර, ධම්මානුධම්ම පටිපත්ති. සත්පුරුෂ සංසේවන, සද්ධම්ම ශ්‍රවණ, යෝනිසෝ මනසිකාර, ධම්මානුධම්ම පටිපත්ති. දැන් මේ ශ්‍රද්ධාව අපි දැක ගන්න ඕනේ මෙන්න මේ 4 ඔස්සේ. ශ්‍රද්ධා පිළිබඳව විවිධ ආකාරයෙන් අදහස් කරුණු දහම් කරුණු බහලා ඇති. බොහෝ කෙනෙක් අහලා තිබෙනවා අමූලිකා ශ්‍රද්ධා, ආකාරවතී ශ්‍රද්ධා කියන පිළිබඳව. අපට වෙලාව සීමිත නිසාමයි ඒ හැම කරුණක්ම මෙහි විග්‍රහ කරන්නේ. ඔබ අහලා තිබුණා. ඊළඟට ශ්‍රද්ධා පිළිබඳව දක්වලා තිබෙනවා සම්පසාදන ලක්කන සද්ධා, සම්පක්ඛන්දන ලක්කන සද්ධා, සද්ධාන සද්ධා, ඕකප්පන සද්ධා, ආගම සද්ධා, අධිගම සද්ධා ආදී වශයෙන්.
අර සම්පසාදන ලක්කන සද්ධා සම්පක්ඛන්දන ලක්කන සද්ධා කියන තැන්වල කාමච්ඡන්දාදී අකුසල ධර්ම බැහැර කරගෙන ඊළඟට ලෝභාදී අකුසල ධර්ම බැහැර කරගෙන විනාශ නොවන බලවත් වූ ශ්‍රද්ධාවෙන් සද්ධාන ඕකප්පන දැන් බෝධිසත්ව උතුමෝ බලවත් ලෙසම ඇති කරගෙන විශේෂයෙන්ම නිවන් මඟ අරමුණු කරන විට ඒ අදහස් ඇති කරගන්න. ආගම ශ්‍රද්ධා නියති විරණ ලැබුවට පසුව ඒ ශ්‍රද්ධාව හිතේ පාත්ත ගන්න. අධිගම ශ්‍රද්ධාව සෝවාන් ආදී මාර්ගඵල බුදුරපත් වුණාට පසුව ඒ පැහැදීම තුනුරන් කෙරෙහි පැහැදීම. ඒ ශ්‍රද්ධාවත් සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධි සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධින් ඉතිපිසෝ භගවාරහං ආදී වශයෙන් දැන පහදින්න ඕනේ අවබෝධයෙන් යුතුව පහදින්න ඕනේ බෝධිය කෙරෙහි චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය කෙරෙහි ඒට උපකාර කරගන්නවා ඉතිපිසෝ භගවා අරහං ආදී වශයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද අරහං නම් වනසේක. ඒ තමා වෙතින් නුවණින් දකින්න ඕනේ. පිරිසිඳ දකින්න ඕනේ. අභිඤ්ඤයං අභිඤ්ඤාතං කියන තැන පිරිසිඳව දැක ගන්න ඕනේ. ඒ ශ්‍රද්ධාව ඔබ දැන් අහලා තියෙනවා. මා කල්පනා කරනවා ඔබ බොහෝ පිරිසක් ඒ ගැන දන්නවා. දැන් මෙහි දක්වන මේ ශ්‍රද්ධා බලයක් බවට පත් වෙන්න ඒක දැක ගන්න ඕනේ සෝතාපට්ටි අංග 4ත් එක්ක. සත්පුරුෂ සංසේවනේ සද්ධම්ම ශ්‍රවණ යෝනිසෝ මනසිකාර ඒ වගේම ධම්මානුධම්ම පටිපatti සත්පුරුෂ සංසේවනේ මේ කරුණ අපි කෙටියෙන් දක්වනවා. එතකොට කවුද සත්පුරුෂයා කියන්නේ? ගැඹුරු අදහසින් දැක්වුවොත් චතුරාර්ය සත්‍ය ධර්මයට යොමු වෙමින් අන් අයත් යොමු කරන අය. දැන් චතුරාර්ය සත්‍ය ධර්මයට තමා යොමු වෙන්නේ නැතුව අසන ලද දෙයක් අනිත් අයට කියලා දෙන එකම හැබෑම සත්පුරුෂ හෝ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලක්ෂණයක් නෙමෙයි. තමා පළමු කොට ඒ මාර්ගයට පිළිපන් ශ්‍රාවකයෙක් බවට පත් වෙන්න ඕනේ. තමා පිළිපන් ශ්‍රාවකයෙක් බවට පත් වෙලා තමන්ගේ හැබෑ අත්දැකීම් ඔස්සේ මොකද ඒ අත්දැකීම් වෙන්න ඕනේ නිබ්බිදාව විරාගය නිරෝධය උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්ති තියෙන කරුණු අවබෝධයෙන් කලකිරීම සංවේගය නොඇලී සිටිනවා අවබෝධ කරගන්නව හටගස්සියල නැති වෙනවා කියලා උපසමාය ලෝභාදී කෙලෙස් වල සංසිඳීමක් දැනෙන්න ඕනේ අභිඥාය සම්බෝධාය තිලක්ෂණය අනිච්ච දුක්ඛ අනාත්ම වටහා ගන්නවා සම්බෝධාය චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට හිත යොමු කරනවා නිබ්බානාය නිවන ස්පර්ශ වෙන මාර්ගයට සිත සිහිය යොමු කරනවා. දැන් මෙන්න මේ අදහස කල්යාණ මිත්‍රයෙක් හැටියට දකින්න ඕනේ තමා කෙරේ. ඒ අදහසින් අන් අයටත් ඒ මඟ පෙන්ලා දෙන්න ඕනේ. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග දුක හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵලයක්ම විපාකයක්ම සවිඥානික හෝ වේවා අවිඥානික හෝ වේවා ඒ ස්වභාවය වෙනස් වීම. ඒ වෙනස් වීම තුල පවත්නේ දුකක්. දැන් අපි හඬන වැළපෙන අදහස නෙමෙයි මේ කියන්නේ. අවබෝධයට එනකොට එය දුකක් හැටියට අවබෝධ කරගන්නවා. දැන් පිච්චෙනකොට රිදෙනවා විනාශයක් වෙන්න පුළුවන් කියන එක පුච්ච ගන්න ඕනේ නේ. අපි ඒක දැනගන්නවා. මෙන්න මේ විදිහේ වසවිස බිව්වොත් මොකද වෙන්නේ? වසවිස ශරීරයේ අභ්‍යන්තරයට ගියොත් මරණය පවා සිද්ධ වෙන්න පුළුවන්. ඒක බීලා අත්දැකීම් ලබන්න කියන එක නෙමෙයි. අවබෝධ කරගන්න. එහි ඇති භයානකම්. දුක්ඛ කියන අදහස අපි තේරුම් ගන්න. සමුදය මේකට හේතුව තෘෂ්ණාව. එහෙමනම් දුකේ ඇති භයානක බව තේරුම් ගත්තම හේතුව තේරුම් ගත්ත තෘෂ්ණාව එහෙනම් නිරෝධය වෙන්න ඕන. නැති කරන්න ඕන. කොහොමද? ඒ තමයි ආර්ෂ්ඨාංග මාර්ගය මග්ග හැටියට දැක්වේ. මෙන්න මේ විදිහට චතුරාර්ය සත්‍ය ධර්මයේ අනුගමනය කරමින් ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ දැන්
මුළුමනින්ම කෙලෙසුම් ප්‍රහාණය කළ අවබෝධ වීම තමයි රහත් භාවයට පත් වෙන්නේ. නමුත් ඒ මාර්ගයට පිළිපන් ශ්‍රාවකයන් හැටියට ඒ අරමුණෙහි අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන ස්වභාවය දැකගෙන සම්මුතිය තුල සීලේ පිහිටලා කටයුතු කළත් පරමාර්ථ වශයෙන් මේ නිත්‍ය සුඛ ආත්ම වශයෙන් නුවණින් දැකලා ලෝභ ආදී කෙලෙසුන් සකස් නොවන ආකාරයට සිත සිහිය පිහිටවනවා. ඒ මාර්ගය තුල දැන් අපි ගමන් කරනවා. එතකොට ඉඳ හිට වැරදීන් වෙන්න පුළුවන්. කුස ජාතකයේදී බෝධිසත්වයන් වහන්සේත් වරද්දාගත්තා. මේ ආදී වශයෙන් දැන් මේ මාර්ගය තුල සකස් වෙන්න පුළුවන්. එහෙත් ඒ වරදින් අපි නිමා කරන්නේ නැහැ කෙලවරයි. ඒ වරද නිවැරදි කරගන්නට අපට හැකියාව තිබෙන්න ඕනේ. ඒ අනුව ඇලෙන බැඳෙන ගැටෙන ස්වභාවය අනුක්‍රමයෙන් බැහැර කරලා නොඇලෙන නොබැඳෙන නොගැටෙන ස්වභාවයටම හිත පුරුදු කරනවා. දැන් සත්පුරුෂ සංසේවන කියන සත්පුරුෂයේ ලක්ෂණ. එතකොට ආශ්‍රය කරන්න ඕනේ ඉස්සෙල්ලා තමා ඇසුරු වෙන්න ඕනේ. තමන්ගේ හිත තමන් ඇසුරු වෙන්න ඕනේ. ඔබ මේ අදහස අහලා ඇති. දිසෝ දිසං යන්තං කෛරා වේරී වාපන වේරිනා. මිච්ඡාපනි හිතං චිත්තං පාපියෝ නං තතෝ කරේ. වර්ධවා පිහිටුවාගත්ත හිත ලෝභ දෝෂ මෝහත් එක්ක පෞකාරයක් කරනවා. හරියට තරහ නපුරු කෙනෙක් තවත් එවැනිම තරහ නපුරු කෙනෙකුට කරන වරදකටත් වඩා වර්ධවා පිහිටුවාගත්ත හිත තමන්ට මහ විපතක් කරනවා. ඒ නිසා පළමුව තමාට සත්පුරුෂයෙක් වෙන්න ඕනේ. මෙතන දැන් සත්පුරුෂයෙක්ෙන් තමාගේ හිත. දැන් ඔබට ඒක සියුම්ව දකින්න පුළුවනිනේ. දැන් සමහර විටක කියන්නේ මන් දන්නේ මට මොනවා වෙලාද කියලා. කියන්නේ තමන්ම කියනවා තමාටම. මන් දන්නේ මට මොනවා වෙලාද. තවත් විටක කියනවා මම හිතුවටත් වඩා මම සතුටින් ඉන්නේ. දැන් බලන්න මෙතෙන්දී අපිට හිතන්න විසඳ ගන්න යමක් තියෙනවා. මේ හිත ගැනයි මේ කියන්නේ. හිතින්ම හිත ගැන කියනවා. හිතන ස්වභාවය ගැන හඳුන ගන්නවා. අන්න ඒ නිසා ඔය හිත කෙලෙස් සංසිඳන ආකාරයට පාත්ත ගන්න තරම් සත්පුරුෂයෙක් වෙන්න. ඒතකොට හිත සත්පුරුෂ වෙනවා. එතකොට මම සත්පුරුෂයි කියන තැන නිමා වෙනවා. ඇලීම, ගැටීම, මුලාව බැහැර කරන ස්වභාවය අවබෝධ වෙන්න ඕනේ. ඊළඟට අනිත් අයත් ඒ මඟට යොමු කරගෙන ඇසුරට සකස් වෙන්න ඕනේ. මේ මාර්ගය තුළ අඩුපාඩු වෙන්න පුළුවන්. නමුත් අවබෝධයෙන් යුක්තව මගට එනකොට අඩුපාඩු ඉවත් වෙමින් සංසිඳෙමින් Taman නිවැරදි මාර්ගයට පිළිපන් වන බව අනුගත වන බව වැටහෙන්න පටන් ගන්නවා. අපි අපේම අත්දැකීම් තුලින් ඒ විමසලා බලමු. මේ ධර්ම මාර්ගයේ පිළිපදිනකොට කොහොමද අපිට දැනෙන්නේ කියලා. සමහර දේවල් එක සල්ලේක කරලා බලන්න පුළුවන්. සල්ලේක කරන කිය දැන් ප්‍රාණඝාත, සොරකම් කරන, කාමී මිත්‍යාචාර, බොරු කියන, මදයට ප්‍රමාදයට හේතු වන, මත් වතුර මත්ද්‍රව්‍ය ගන්න මේ වගේ සංසිද්ධීන් දකිනකොට ඒහිති භයානක බව දැකලා සසර දිගු කර ගන්න ආකාරය, ඒ අය පාපී සිත්වලින් අකුසල් රැස් කරන ආකාරය දැකලා ගැටීමක් ඇති කරගන්නේ. නමුත් ඒ ස්වභාවයට මේ සම්මුතියෙන් පනව ගන්න මම පත් වෙන්නේ නැහැ කියලා ඒ හිත සකස් කරගන්න තරම් හැකියාවක් තිබෙන්න ඕනේ. සල්ලේක කරනවා. සත්පුරුෂ සංසේවන, සද්ධම්මස්සවන. මුල මැදාග කියන තුනම පිරිසුදු, ලෝභ දෝෂ මෝහ බැහැර කරන පිරිසුදු සම්පූර්ණ බ්‍රහ්මචර්යා මාර්ගයටම යොමු වෙන ධර්මයේ දේශනා කරන්න ඕනේ, ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ, ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. සද්ධම්මස්සවන. දැන් ධර්ම ශ්‍රවණය කිරීම කොටස් තුනකින් දක්වලා තිබෙන ඔබ අහලා ඇති. අවකුජ්ජ පඤ්ඤා, උච්ඡංග පඤ්ඤා, පුතු පඤ්ඤා. සමහරව අහනවා ලෝභ දෝෂ මොහ සංසිඳෙන්නේ නැත. අහන විටත් නෑ, ඊට පසුවත් ජීවිතය සකස් වෙන්නේ. ලෝභ දෝෂ මොහ සංසිඳෙන්නේ. අවකුජ්ජ පඤ්ඤා. කලියක් යටිකුරු කරලා වතුරක් කරනවා වගේ. උච්ඡංග පඤ්ඤා. අහගෙන ඉන්නකොට වැටහෙනවා ලෝභ ආදී කෙලෙස් ඒ අරමුණේ සංසිඳෙනවා. නමුත් ඉන් අනතුරු එතන ජීවිතයට එකතු වීමක් නෑ. ඔඩොක්කුවේ තියෙන දෙයක් අතහැරලා නැගිටිනවා වගේ. පුතු පඤ්ඤා. අහගෙන ඉන්නකොටත් ඉන් අනතුරුවත් ලෝභ ආදී කෙලෙසුන් සංසිඳුමින් ජීවිතය පාත්තන. සද්ධම්මස්සවන.
ලෝභ දෝෂ මෝහ බැහැර කරමින් සංසිඳවමින් ධර්ම ශ්‍රවණය. බලන්න මේ ශ්‍රද්ධාව තුළ ඇති කරගත යුතු සෝතාපට්ටි අංග. යෝනිස් සත්පුරුෂ සංසේවන, සද්ධම්ම ශ්‍රවණ, යෝනිසෝ මනසිකාර. එළඹ සිටි සිහියෙන් යුක්ත වීම, ඒ මොහොතේ සිත සිහිය පිහිටවීම. දැන් සම්මුතිය තුළ සතර ඉරියව් පාත්තනකොට ගමන් කරනවා, නතර වී සිටිනවා, වාඩි වී සිටිනවා, නිදන ඉරියව්ව, ගෙදර දොරේ කටයුතු, රැකියාව කටයුතු, ඉගෙනීම් කටයුතු ආදී වශයෙන්. ඒවා පිළිබඳව කුමක්ද කියන දැනගෙන කටයුතු කරන තැනින් ඔබට යනවා. පස්පව් කරන්නේ නැහැ, දස අකුසල කරන්නේ කියන තැනකට ඉහළට යනවා. ඉහළටම යනකොට සම්මුතියට පනවගෙන කටයුතු කළාට මම මගේ කියලා මිස්කන්ධ පංචකයට සම්මුතියක් පනවගත්තේ. ඒත් පරමාර්ථ වශයෙන් මෙතන නිත්‍ය සුඛ ආත්ම වශයෙන් කිසිවක් නැහැ කියලා. හැබෑවටම හිතෙන් දැඩිව ගන්න උපාදානය කරන යමෙක් හෝ යමක් නැත කියලා අවබෝධයෙන් යුතුව කටයුතු කරනවා. පුංචි කාලේ දරුවෝ සෙල්ලංගයක් හදලා බත්තු යනවා. වැඩිහිටියන්ටත් කතා කරනවා එන්න කියලා. යනවා. දරුවොත් එක්ක සතුටු වෙලා ඉන්නවා. නමුත් සෙල්ලංගයක්. සෙල්ලමට තමයි බත්තු වෙලා තියෙන්නේ. දරුවොත් එක්ක කඩා දාලා පස්සේ යනවා යන්න. බලන්න. පැවැත්ම තුළ අපි කටයුතු කරනවා මම මගේ කියලා පරමාර්ථ වශයෙන් හිතට දැඩිව ගන්නෙ නැහැ. මේ තුළ මම සත්‍යයේ පුද්ගලයෙක් ආත්මයේ තිබෙනවා කියලා හිතෙන් දැඩිව ගන්න. මේ අදහස අපි නුවණින් මෙනෙහි කරමින්ම දකින්න ඕනේ. ඒ තමයි පින්වත්නි යෝනිසෝ මනසිකාරයෙන් බලාපොරොත්තු වෙන්නේ. යෝනිසෝ මනසිකාරයේ සතිය, අනුපස්සන, සම්පජඤ්ඤ, සති සම්පජඤ්ඤ මේ ඔක්කොම අපිට මෙතෙන්දී එකතු කරගන්න පුළුවන්. ඒකට සති සම්පජඤ්ඤයේදී විදර්ශනා නුවණ එකතු වෙන්න ඕනේ. අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත් කොට දැක්මක්. ඒ දැක්ම කියන දැනුමෙන් ඔබට ගිය දැක්මක් තිබෙන්න ඕනේ. ඒක අපි හඳුනන අවබෝධය කියලා. අවබෝධය කියන ඵලය තමයි ලෝභ දෝෂ මෝහ ආදී කෙලෙස් වල සංසිඳීම, සකස් වීම. එය සකස් වෙන්න ඕනේ. යෝනිසෝ මනසිකාර. ධම්මානුධම්ම පටිපatti. ධර්මානුධර්ම පිළිවෙත් මඟ තිබෙන්න ඕනේ. භික්ෂු ජීවිතයක් ගත කළත් සතර සංවර සීලයෙන් යුක්ත වෙන්න ඕනේ. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍ය සම්නිශ්‍රිත සීලය. ගෘහස්ත ජීවිත ගත කරන ඇත්ත පවා ඒ ගැන දැනගෙන ඉඳීම, තුනුරුවන් කෙරේ ශ්‍රද්ධාව ඇති වෙන්නත්, ඒ වගේම පැවිදි උතුමන් ඇසුරු කරනකොට මොන විදියටද ගිහි ඇත්තොත් පැවිදි උතුම ඇසුරු කළ යුත්තේ, මොන වගේ මගක්ද පැවිදි උතුමන්ගෙන් බලාපොරොත්තු විය යුත්තේ කියන එක ඔබට වැටහීමක් වෙනවා. ඒ කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් යුක්තවයි අපි කවුරුත් මේ මගේ යන්න ඕනේ. ඒ නිසා ඒ අදහස හොඳයි. පැවිදි උතුමනොත් ඒ සතර සංවර සීලයෙන් යුක්ත වෙන්න ඕනේ. ඒතර පැවිදි ජීවිතයේ දැහැමි. ඔබත් ගෘහස්ත ජීවිතය තුළ ඔබට කටයුතු කරන්න පුළුවන්. උට්ඨාන විරියාදිගතේහි භෝගයේහි බාහා බල පරිචිතේහි සේදාවක් කිත්තේ ධම්මිකේ ධම්මලද්දේහි. කෙටියෙන් සරලව සඳහන් කළොත් උට්ඨාන වීරයෙන් භෝග ලබන්න. බාහා බල පරිචිතේහි බාහු බලයෙන්. සේදාවක් කිත්තේ දහදිය වගුරවලා. ධම්මිකේ ධම්මලද්දේ ධර්මානුකූලව දහමින් ලදව භෝග ලබනවා. ඒ පුළුවන්. ඉන් අනතුරුව බුත්තා භෝගා බතා බච්චා විතින්නා ආපදාසුමේ ආදී වශයෙන් තමන් පරිහරණය කරනවා. කිව්වේ දෙමෝපියෝ පෝෂණය කරනවා, අමුදුරන් පෝෂණය කරනවා, ඥාතීන්ට, යහළු හිත මිතුරන්ට, ආගන්තුකයන්ට ආදී වශයෙන් කටයුතු කරනවා. කරදරයක්, බාධාවක්, විපත්තියක් ඇති වුණාම ගන්නත් යමක් තිබෙනවා. විතින්නා ආපදාසුමේ. ධර්මානුකූල ජීවිත ශෝක වෙන්නේ නැතුව, හඬන්නේ නැතුව, දුක් වෙන්නේ නැතුව ලෞකික පැවැත්ම තුල පවා
කටයුතු කරන ආකාරය පැහැදිලි. නැත්නම් ධර්මානුකූලව ජීවත් වෙන අය දුකින් කියලා, දුප්පත්කමින් කියලා කෙනෙක් හිතන්න පුළුවන්. නැහැ. අවබෝධයෙන් යුක්තව ඔබට සම්මතයේ පවතින සන්තුෂ්ටිය පවා ඔබට පරිහරණය කරන්න පුළුවන්. සම්මතයේ පවතින සන්තුෂ්ටිය, ධර්මානුකූල රැකියාව, ගේ දොර හදාගෙන හැකිනම් යාන වාහන, ඒක රෝද දෙකේ වාහනයක් වුණත් ගැටලුවක් නැහැ. පයින් ගියා කියලාත් ගැටලුවක් නැහැ. නමුත් මේ සම්මතයේ පවතින සැප ගැන සඳහන් කිරීම නිසා ඒ පෙන්눔 කළේ. ප්‍රසන්න ඇඳුමක් ආදී වශයෙන්. එහෙත් තණ්හා මදමාන දිට්ඨියෙන් ස්පර්ශ වෙන්නේ. මුලින්දලම අවබෝධය තිබෙනවා. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵලයක්ම විපාකයක්ම හේතුන්ගේ විසිර යාමෙන් නැති වෙනවා කියලා. ඒ අවබෝධය පදනම වගේ සකස් වෙලා තියෙනවා. ඒතකොට සැප සම්මුතිය තුළ පරිහරණය කරනවා. හැබැයි උපාදානය වෙන්නේ. සංයෝජනය වෙන්නේ. නුවණින් හිතලා බලන්න. ධම්මානුධම්ම පටිපatti. ඒ කරුණ එතනින් අවසන් කරන පිටනති වෙලාව අපිට අවශ්‍ය නිසා. එතකොට මේ බල පහේ ශ්‍රද්ධා, වීර, සති, සමාධි, ප්‍රඥා, මේ බල ධර්ම පහේ ශ්‍රද්ධාව අපි දකින්න ඕනේ, මතු කරගන්න ඕනේ. ඔය අංග 4 මේ සූත්‍ර දේශනාවට අනුව එයයි. ඒ අංග 4න් තමයි මතු කරගන්න ඕනේ. එතකොට පින්වත්නි, අපි මෙනෙහි කරමු සාමාන්‍ය වශයෙන් පුද්ගලයෝ මේ ශ්‍රද්ධාව කියලා වැඳීමම, පිදීමම, සිරිත් විරිත් අනුගමනය කිරීමම පමණක් නොව ඊට වඩා ගැඹුරු අවබෝධයක් තමා තුළින්ම ඇති කරගත යුතුයි කියන දේ අපට මතු කරගන්න, පෙන්눔 කරගන්න පුළුවන්. ඒකෙන් අදහස් කරන්නේ වඳින පුදන්න කියන එපා කියන්නේ. වැඳුම් පිදුම් අවශ්‍යයි. යහපත් වූ සිරිත් විරිත් අවශ්‍යයි. දසවස්තුක සම්මාදිට්ඨියේදී ලෞකික වශයෙන් පෙන්눔 කළානේ. දසවස්තුක මිච්ඡා දිට්ඨිය වගේම දසවස්තුක සම්මාදිට්ඨිය. එහිදී සඳහන් කළා. අත්ති දින්නම්, අත්ති yittං, අත්ති හුතං ආදී වශයෙන් දුන් දේ විපාක තියෙනවා. යහපත් වූ සිරිත් විරිත් වල විපාක තිබෙනවා. ගෞරව කිරීම වල වැඩිහිටියන්ට ගෞරව කිරීම ආදී වශයෙන් මේ දේවල් වල විපාකයක් තිබෙනවා ආදී වශයෙන්. මිච්ඡා දිට්ඨි වෙන්නේ නත්ති දින්නම්, නත්ති yittං ආදී වශයෙන්. දානේ විපාක නැහැ. යහපත් වූ සිරිත් විරිත් වල එදා හිටට කිව්වේ යාග හෝම කියලා. යහපත් වූ සිරිත් විරිත් වල විපාක නැහැ ආදී වශයෙන්. එසා තිබෙනවා කියන තැනකින් අපි ශ්‍රද්ධාව තුළ වැඳුම් පිඳුම් ආරම්භ කළ යුතුයි. මේ අපි ජීවිතය පාත්තන්නේ සාමාන්‍ය මිනිස්සුෝ හැටියට මූලික පියවරේදී. සාමාන්‍ය මිනිස්සුෝ සමග පින්නත් ඔබ හිතලා බලන්න වර්තමාන පරිසරයේ වුණත් වැඩි දෙනෙකුගේ හැසිරීමත් එක්ක ඔබට දැනෙනවා ඇති. වැඩි පිරිසක් සාමාන්‍ය කියන වචනය වුණත් ධර්මානුකූලව සඳහන් කළොත් අන්ධබාල පුතුජන ස්වභාවය හැසිරෙන විදිය ඔබට දකින්න පුළුවන්. හිතන විදිය, කියන විදිය, කතා කරන විදිය, හැසිරෙන විදිය පස්පව් දසකුසල් වලට මොනතරම් සමීපද කියන එක වටහා ගන්න පුළුවන්. අන්න ඒ නිසා දැන් වැඳුම් පිදුම් කියන සිරිත් විරිත් වලින් පහසු ලෙස ඒ අයව ආරම්භ කිරීමට ලං කරගත යුතු වෙනවා. විහාරස්ථානයට එන්නේ නැති කෙනෙක් අඩුම තරම විහාරස්ථානයට එන්න අවස්ථාවක්. හැබැයි ඒ එන්න අවස්ථාව හදන්නත් ඕනේ ධර්මයට නතු වෙන ආකාරයෙන්. පස්පව් වලට නතු වෙන ආකාරයෙන් ආව කියන එකේ තේරුමක් නැහැ. එහෙමනම් එන්නේ නැති එක හොඳයි. ඒ නිසා පස්පව් වලින් බැහැර වෙලා ධර්මයට නතු වෙන්න ඕන ආකාරයෙන් එන එක හොඳයි මුල් වටේදී. පළවෙනි පියවරේදී. ලොකු අවබෝධයක් නැහැ. නමුත් එනවා. ඇවිල්ලා අඩුවෙන් තරමේ වාඩි වෙලා ඉන්නවා, බණපදයක් අහනවා. හරියට අනේ පිළිසිටනන් තමන්ගේ පුතා කාල සිටුවරයට සඳහන් කළා. ගිහිල්ලා ඉන්නේ. වාඩි වෙලා ඉඳලා ඉන්නේ. බණපදයක් ඉගෙනගෙන ඉන්න. ඔය ආදී වශයෙන් අනුක්‍රමයෙන් මාර්ගයට යමු. ඒ නිසා වැඳුම් පිදුම් වල ආරම්භය නිවැරදි ආකාරයෙන් ධර්ම මාර්ගයට ඉලක්ක කරගත හැකි පස්පව් දසකුසල් වලට සම්බන්ධ නොවන ආකාරයෙන් වැඳුම් පිදුම් ආරම්භය හොඳයි. හැබැයි ගැඹුරට යනකොට ශ්‍රද්ධාව මොන වගේද සකස් වෙන්න ඕන කියන එක දැන් අපිට පැහැදිලියි.
ඒ පළවෙනි බලය. දෙවනි ඒකට සඳහන් කළේ අධිමෝක්ෂ ලක්ෂණය කියලා. සඳහන් කළේ පින්වත්නි මොකද්ද? අධිමොක්ඛ කියන වචනේ අධිමෝක්ෂ ලක්ෂණය. ශ්‍රද්ධාව දකින්න ඕනේ සතරාකාරයක සෝතාපට්ටි අංග සමගින්. දෙවනුව සඳහන් කළා වීරය. ප්‍රග්ගහ නැත්තම් පග්ගාහ අදහසින් ලක්ෂණය දකින්න ඕනේ. ඒ වීරය තුල. ඒ වීරය නම් ශ්‍රද්ධා වීරය. වීරය නම් සතර සම්මප්‍රදන් වීරයමයි. සතර සම්මප්‍රදන් වීරයමයි. සම්මා වායාම කියලා විරිය කියලා ඔබ අහලා තිබෙනවා. මතකයිනේ. නූපන් අකුසල් නූපදවන්ට කැමැත්තක් දක්වනවා, ඒ වෙනුවෙන් ව්‍යායාම කරනවා, වීරයෙන් පටන් ගන්නවා, සිතේ මුල් තැනක් දෙනවා. අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. නූපන්නා වූ අකුසල් නූපදවන්න කැමැත්තක් දක්වනවා, ව්‍යායාම කරනවා, වීරයෙන් පටන් ගන්නවා, සිතේ මුල් තැනක් දෙනවා. දැන් එයටත් මේ අපි සාකච්ඡා කරන අවබෝධය අවශ්‍යයි. අවබෝධයෙන් තොරව ඒක ඒ දේ කරන්න හිත යොමු වෙන්නේ නැහැ. නොදැනුවත්වම කළාට පස්සේ තමයි දැනෙන්න පටන් ගන්න. මම කොච්චර උදාහරණයක් පමණයි කොච්චර පව් වැඩ කළාද කියලා. ඒ නිසා මේ දැනුමත් එක්ක අවබෝධයේ තිබෙනවා සංසාර ගමනේ ඇති භයානක බව, දුර්ලභව ලබාගත් මේ උතුම් මනුස්ස ජීවිතයේ වටිනාකම, ඒ අවබෝධය දැන් හිත තුළ පුරුදු කොට තිබෙන්නේ. අර ශ්‍රද්ධාවෙන් ගත්ත ලක්ෂණ ටික, ඒ පිළිවෙත් මාර්ගය දැන් හිත තුළ තියෙන්න ඕනේ. දැන් මේ අකුසල කළා නැහැ. අපි හිතමු උදාහරණයකට පංචානන්තරය කර්ම කළා නැහැ. කරන්නේ නැහැ. ආදි වශයෙන් මේ සරල වශයෙන් ගන්න පුළුවන්. දැන නම් කුරා කුහුඹියකටවත් වරදක් කරන්නේ නැහැ කියන ප්‍රාණඝාතයෙන් වළකිනව තැන. දැන අන් සතු යමක් ගන්නෙ නැහැ කියන එක. අතවත් තියන්නේ නැහැ කියන එක. අසකනාදී ඉන්ද්‍රියන් වැරදිලට කාමයට බරව හසුරුවන්නේ නැහැ කියන එක. බොරු කියන්නේ නැහැ කියන එක. බොරු, කේලම්, පරුස වචන, හිස් වචන ආදි වශයෙන් මදයට ප්‍රමාදයට හේතුන මත් වතුර මද්ද්‍රව්‍ය පරිහරණය කරන්නේ ආදි වශයෙන් අවිජ්ජා ව්‍යාපාද මිච්ඡාදිට්ඨි, ඒ දස අකුසල් ගැන කියනකොට දැඩි ආසාව, අවිජ්ජා ව්‍යාපාද තරහ මිච්ඡාදිට්ඨි, නැති දින්නම් නැතිට්ටන් ආදී වශයෙන් දුන් දේ විපාක නැහැ, යහපත් වූ සිරිත් විරිත් වල විපාක නැහැ, වැඩි හිටියන්ට ගරු කිරීම වල විපාක නැහැ, හොඳ සහ නරක කර්ම කියලා යමක් නැහැ, මෙලොවක් නැහැ, පල්ලොවක් නැහැ, මව් කියලා යමෙක් ගරු කළ යුතු නැහැ, පියා කියලා විශේෂයෙන් උපස්ථාන කළ යුතු කෙනෙක් නැහැ, ඕපපාතික සත්‍යෝ නැහැ, මෙලොව පරලොව විශිෂ්ට ඥාණයෙන් දැක දේශනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නැහැ ආදි වශයෙන්. පින්වත්නි, දැන් මේ විදියට අපි මොනවද හොඳ නරක පින්පව් කුසල් අකුසල් කියලා දැනගත්තම මෙන්න මේ අකුසල් නැත්තම් මේවා පව්, මේවා නරක දේවල්, මේවා වෙලා නැහැ මගේ ජීවිතේ, මගේ සිත හුරු නැහැ, හුරු වෙන දෙන්නේ නැහැ. අවබෝධයෙන් නීතියට බය හෝ මං ඉන්න මේ ස්වභාවය නිසා හොඳ නැහැ කියන තැනකට වඩා එහෙම හිතුවට වරදක් නැහැ. පළවෙනි පියවරේදී අත්තානුවාද බය, පරානුවාද බය වශයෙන් මටම දොස් කියයි, අනිත් අය දොස් කියයි, දඬුවම් විඳින්න වෙයි, මරණින් මතු දුගතිය උපදී ආදී වශයෙන් හිතන එක හොඳයි. හැබැයි ඒ ඔබට අවබෝධයෙන් යුක්තව සකස් වෙන්න ඕන. අවබෝධයෙන් යුක්තව සකස් වෙන්න ඕන. එයයි මේ සඳහන් කරන්නේ. නූපන් අකුසල් නූපදවන්ට උත්සාහය. මීළඟට uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ පහානාය. උපන්නා වූ අකුසල ධර්ම ප්‍රහාණය පිණිස. අර කැමැත්තක් දක්වනවා, ව්‍යායාම කරනවා, වීරියෙන් පටන් ගන්නවා, සිතේ මුල් තැනක් දෙනවා, සිත ඔසවලා තබනවා. සිතේ ප්‍රධානත්වය දෙනවා. යම් විටක මේ අශෘතව පෘථග්ජන ස්වභාවය නිසා යම් අකුසල ධර්ම, දැන් අපි පව්පින් හොඳ නරක කුසල හඳුනගෙන තිබෙනවා. එතකොට නරක පව් අකුසල් සිද්ධ වෙලා වුණා නම් දැන් මේව බැහැර කරන්න පුළුවනි. පංචානන්තරීය කර්ම නොවේ නම්
එහෙනම් ඊට විපාකයට මුහුණ දෙන්න වෙනවා. එහෙම නොවේ නම් අනිත් ඕනම අකුසලයක් පවක් ඒව සංසිඳවන්න බැහැර කරන්න පුළුවන්කමක් තිබෙනවා. යස්ස පාප කතං කම්මං කුසලේන පිතියති. කරන ලද පාපී අකුසල ධර්ම කුසලයෙන් බැහැර කරන්න සංසිඳවන්න හික්මවන්න පුළුවන්. එනිසා හැබැයි බලවත් ලෙස මේ මොහොතේ තමන් ඒ කුසල් මාර්ගයට යොමු වෙන්න ඕන. අපි එක ගමු සීල සමාධි ප්‍රඥා කියලා. එතකොට ආරෂ්ඨාංග මාර්ගයට එනවා. ඒ පුළුවන්. උපන්නා වූ අකුසල ධර්ම බැහැර කරනවා. ඊළඟට නූපන් කුසල් උපදවන්න. අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය. නූපන්නා වූ කුසල ධර්ම මොන තරම් තිබෙනවද? කෙලවර ගත්තොත් අරහත්ත්වයටපත් වෙලා නැහැ. අනාගාමී වෙලා නැහැ. සකදාගාමී වෙලා සෝවාන් වෙලා නැහැ. එතකොට ආර්ය මාර්ගයට නියමාකාරයෙන් ඇතුල් වීම ඒ සෝතාපන්න වෙනකොට. ඊට මෙහා එහෙමනම් දැන් අඩුම තරමේ අන්ධබාල පුතජන කියන තැනින් අත්මිදලා කල්යාණ පුතජන කියන තැනවත් මම හැසිරෙන්න ඕන කියන එක දකින්න ඕනේ. අවබෝධයෙන් ඒ මගට යොමු වෙන්න ඕනේ. අර අපි ශ්‍රද්ධාව ගැන කියනකොට සත්පුරුෂයා කියලා හඳුන්වගත්තේ. ඒ අදහස අපට පුළුවන්කමක් තිබෙන්න ඕනේ. අපි නුවණින් මෙනෙහි කරමා මේ පින්වත්නි මනසින් මෙනෙහි කරමින් ඔබව මේ දේශනාවට එකතු කරගෙන කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් සාකච්ඡාවක් වගේ හිතෙන් අපි ඇති කරන්නව සාකච්ඡාවක් වගේ මේ පෙන්නලා දෙන්නේ. නූපන්නා වූ කුසල ධර්ම දැන් අපි දන්නවා මේ දේ සිද්ධ කරන්න. ඔබ මෙතෙන්දී මේ කොටස විසඳ ගන්නවා. දැන් අපි සමහර විටක හිතනවා හිත අර අවබෝධය ලෝභාදී කෙලෙසුන්ගේ සංසිඳීමට වඩා මේව කලේ නෑ, මේ පින්කම් කලේ නෑ, මේව කරන්න ඕනේ කියලා. නිදුසුණක් පමණයි සඳහන් කරන්නේ. ගෞරවයෙන් නිදුසුණක් පමණක් සඳහන් කරන නිදුසුන් කීපයක්. කටින පින්කම තවම කරන්න බැරි වුණා. මට චෛත්‍යයක් හදලා දෙන්න බැරි වුණා. නැත්නම් මේ වගේ දේවල් කරන්න බැරි වුණා. නැති බැරි කෙනෙකුට මට තවම ගියක් දොරක් හදලා දෙන්න බැරි වුණා. මම තාම සිරිපාදේට වන්දනා කරන්න ගිහිල්ලා නැහැ. නැත්නම් මම දඹදිව වන්දනා කරන්න ගිහිල්ලා නැහැ. මට මේ වගේ පින්කම් කරන්න ලැබුණේ ආදී වශයෙන් හිතන ක්‍රියාවක් වශයෙන්. අවබෝධයෙන් යුක්තවද හිතන්නේ? අවබෝධයෙන් යුතුවද ඔබ හිතන්නේ? එනම් මේ ක්‍රියාව තුළ ගැබ්බෙන්න ඕන මොකද්ද? ලෝභාදී කෙලෙසුන් සංසිඳීම. සියලු සංස්කාර ධර්මයෝ අනිච්ච දුක්ඛ අනාත්ම වූ තිලක්කන ධර්මයට යටත්ය. සම්මුතියට මම මගේ කියලා පැවැත්වුවට පරමාර්ථ වශයෙන් කිසිවක් මගේ වෙන්නේ නැහැ. මේ තුල මමත් නැහැ. සම්මුතිය තුල පමණයි සිටින්නේ. පරමාර්ථ වශයෙන් මම නැහැ. ඒ නිසා මගේ ආත්මය වෙන්නේත් නැහැ. මගේ වශයෙන් කිසිවක් පවතින්නේ නැහැ යන අදහස ඔය පින්කම තුල ක්‍රියාව තුල සකස් වෙනවද? සම්මුතිය තුල වරදක් නැහැ. සිරිපාදේ අනේක. මොකද ඒ උත්තේජනයක් කරගන්න පුළුවන්. දැන් තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේ සරණ ගිහිපු ශ්‍රාවකයෝ, තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේගේ උපත බුද්ධත්වයේ පළවෙනි ධර්ම දේශනාව සිදු කළ තැන පිරිනුවම් මංචකය. මේවා දැකගෙන ධර්ම සංවේගය ඇති කර ගැනීම හොඳයි. ඒතර ධර්ම සංවේගය ඇති වෙනවා කියන්නේ කුසල් මගට අපි යොමු වෙනවා කියන එකයි. භාග්‍යවතුන් වහන්සේ අවසන් බුද්ධ වචනේ හැටියට දේශනා කළ කුමක්ද? ඔබට මතකයිනේ. හන්දදානි භික්ඛවේ ආමන්ත්‍රයාමිවෝ. අවසන් වශයෙන් ඔබට ආමන්ත්‍රණය කරනවා. වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේති. සියලු සංස්කාර ධර්ම වය වහා නැසෙන සුළුයි. අප්‍රමාදීව කුසල් දහම් සිදු කරන් රැස් කරන්. රැස් කරනවා කිය අතින් එකතු කරනවා කියන එක නෙමෙයිනේ. අවබෝධය. ලෝභ දෝෂ මෝහ ආදී කෙලෙස් වල සංසිඳීම සිද්ධ වෙන්න ඕනේ. ඒ තමයි කුසලස්ස උපසම්පදා යයි දැක්වේ. මේ අදහසින්ද මේව කළේ නෑ කියලා කියන්නේ. අනේ අදහස සකස් වෙන්න. හොඳයි මම මේක දැන් කළා. කර්ණ පින්කමක් කළා. මේ වගේ පූජාවක් කළා. එන් අනතුරුව මොකද්ද හිතට දැනෙන්නේ? කවුරුවන්න කරපු දෙයක් මම කළා කියන මානයක්ද? නැත්තම් මේවත් මම කරා මට දැන්
සසරට හොඳයි කියන තැනමද ඉන්නේ. එතනුත් බලාපොරොත්තු වෙන පරමාර්ථ ධර්ම වශයෙන් මෙන්න මේ අත්හැරීම පිළිබඳව අවබෝධය ගන්න ඕන. නිරෝධාර්ය සත්‍ය පැහැදිලි කළ ආකාරයෙන් යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ කියන තැනින් මතු කරගන්න පුළුවන් වුණාද? ඒ පින්කම අවසානයේ. ඒ කුසල කර්මය අවසානයේ. ඔබ අර සිදුවීම් කුමනාකරේ හැඳුන්වනවා. තෘෂ්ණාව ශේෂයක් නැතුව අඩුම තරමේ අනුක්‍රමයෙන් ටික ටිකවත් ඇසට රූප කණ්ඨ ශබ්ද වශයෙන් අරමුණු පරිහරණය කරන විට ඒ ඇලීම් ගැටීම් මුලාවෙන් බැහැර වෙලා සිත නිවන ආකාරයේ කෙලෙස් නිසා පිච්චෙන දැවෙන ස්වභාවයෙන් බැහැර වෙලා මට සිත පාත්තන්න පුළුවන්කම ලැබුණත. ආදිත්ත පරියාය සූත්‍රයේ දේශනා කළානේ ගිනි ගන්නවා කියලා පුච්ච ගන්නවා කියලා රත් වෙච්ච යකඩ හුල් වලින් ඇහෙන් බලලා ආදී වශයෙන් ඒ රාග දෝෂ මෝහ නිසා අන්න ඒ ස්වභාවයෙන් තොරව දැන් මගේ සිත තුළ මේ පින්කම සමග යම් අවබෝධයක් කෙලෙස් වල සංසිඳීමක් දැන් සිද්ධ වෙනවද? මම ආධ්‍යාත්මික වශයෙන් ඉදිරියකට ආවද? අන්න එතන මතුවෙන්න ඕන. ඒ තමයි නොයිපුදනා වූ කුසල ධර්ම උපදවන්න කැමැත්තක් ඇති කරගන්නවා, ව්‍යායාම කරනවා, වීරියෙන් පටන් ගන්නවා, සිතේ මුල් තැනක් දෙන්න. ඊළඟට uppannānaṁ කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය බිහිවෝ භාවය වේපුල්ලාය භාවනාය පාරිපුරියා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති. උපන්නා වූ කුසල ධර්ම දැන් අවබෝධයෙන් සිටින්නේ කුසල ධර්ම පිළිබඳව දැන් දිනු කරගන්නයි තියෙන්නේ. අන්ධබාල පුතුජන ස්වභාවයෙන් අත්මිදිලා කල්යාණ පොතුජන ස්වභාවයට ආව. කල්යාණ පොතුජන ස්වභාවය ඉදිරියට යනවා චූලසෝතාපන්න. චූලසෝතාපන්න තැනින් සෝතාපන්න වෙන්න ඕනේ. සසරට බැඳ තබන මේ දස සංයෝජන වලින් පළවෙනි සංයෝජන තුන වන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නම් වූ මේ තුන් සංයෝජන මුළුමනින් මම සංසිඳවනවා කියන තැනින් ඉදිරියට යනවා ආදී වශයෙන්. ඒ තමයි සෝතාපන්න සකදාගාමී අනාගාමී අරහත් හැටියට මේ පෙන්වලා දෙන්නේ. අර කුසල ධර්ම මාර්ගයේ දිගටම යමින් තිතිය අසම්මෝසාය. ඒ මාර්ගය තුල යමින් මුලාවටපත් වෙන්නේ නැතුව බැහැර වෙන්නේ නැතිව දියුණු කරමින් විපුලත්වයටපත් කරගෙන භාවනාවෙන් භාවනාය පාරිපුරියා භාවනා කියන කුසල ධර්ම වැඩිම. භාවේති කුසල ධම්මේ වඩේති ඒතායති භාවනා. කුසල ධර්ම වැඩිම තමයි භාවනාව කියන්නේ. අනේ භාවනාවෙන් දියුණු කරගන්නවා. භාවනාය පාරිපුරියා සම්පූර්ණ කරගන්න භාවනාවෙන් සම්පූර්ණ වෙන මඟ කැමැත්තක් දක්වනවා, ව්‍යායාම කරනවා, වීරියෙන් පටන් ගන්නවා. සිතේ මුල් තැනක් යෙවෙනුවෙන් දෙනවා. එතකොට අර ශ්‍රද්ධාවේ අපි ඉගෙන ගත්ත යෝනිසෝ මනසිකාර්යය කියන තැන සතිය, අනුපස්සන, සම්පජඤ්ඤ, සති සම්පජඤ්ඤ කියන කොටස් දැන් මේ පිළිවෙලින් මේ විස්පර්ශ වෙනවා. දැන් මේ ධර්ම කරුණු වශයෙන් පෙළ ගැස්සුවට මේ හැම කරුණක්ම ඕනෝන්ට උපකාර වෙනවා ධර්ම මාර්ගය තුල. මධුපිණ්ඩික සූත්‍ර දේශනාවේ සඳහන් කළා වගේ රසති සම්මුතිය තුල වචනේ ගත්තේ රසති කියලා. ඒ රසති මේ පිඬුවක් වගේ. එතකොට මෙතන ධර්ම රසය ගන්නේ ධර්ම රසය. විරාගයේ වීත දෝෂ වීත මොහ. අන්න එවැනි රසයෙන් යුත් සියල්ල එක්තෙන් කළ පිඬුවක් කළා තියෙන්නේ. අන්න ඒ වගේ මේ දැනුම අවබෝධයෙන් යුක්තව පිඬු කරගන්න අපිට පුළුවන්කම තිබෙන්න ඕනේ. දැන් ඔය සඳහන් කළ පින්වත්නි වීරය ගැන. එතන වීරය දකින්න ඕනේ. ඒ ලක්ෂණය ප්‍රග්ඝහ ලක්ෂණය ඔය ආකාරයෙන් තමයි දකින්න. සතර සම්ම ප්‍රධානයේ තුල තමයි දකින්න ඕනේ. ශ්‍රද්ධා වීර සතිය. ඒක බලයක්. එය දකින්න ඕනේ සතර සීවටන් වල. ඒකේ සතර හතිපට්ඨානය තුල දකින්න ඕනේ. සතිය දකින්න ඕනේ සතර හතිපට්ඨානෙමයි. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. ඔබ දන්නවා. ඒ හතරත් මේ විදිහටත් බලන්න මතකද කියලා? ඒ දැනුම අවබෝධයට ගන්න පහසු වෙනවා පින්වත්නි. කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකයේ දෝමනස්සං.
කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සා. මීළඟට වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සා. චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සා. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සා. දැන් මේ සතර ආකාරය අපේ මතකයේ තියෙනවා. ඒ මතකයේ තියෙන දෙය ක්‍රියාත්මක කරන්නයි, සිහියෙන් යුක්තව කටයුතු කරන්නයි, අවබෝධයට ගන්නයි අප විසින් දැන් සිද්ධ කරන්න සතිය තුළ. අපි එකක් බලමු, එක කොටසක්. කයෙහි ඇවතුම් පැවතුම් අනුව දකිමින්, විදර්ශනා නුවණින් දකිමින්, අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත් කොට දැක්ම විදර්ශනා නුවණින් දකිමින් කායේ කායානුපස්සී විහෙරති. කයෙහි ඇවතුම් පැවතුම් ස්වභාවයේ අනුව දකිනවා. එතන හඳුන්වනව ආතාපි සම්පජානෝ සතිමා, කෙලස් තවන වීරය. රාගාදී කෙලස් සංසිඳන බැහැර වෙන ආකාරයෙන් තමයි කටයුතු කරන්න ඕනේ. ආතාපි තවනවා, කෙලස් තවනවා, බැහැර කරනවා. දැන් දන් දීම් සිල් රැකීම් භවනා කිරීම ඒ වෙනුවෙන් සිද්ධ කරන්නේ. අවබෝධයෙන් යුතුව ප්‍රිය වචනය පාරමී ධර්ම 10ම ගන්න අපි ගමු. ඒ වෙනුවෙන් කෙලස් තවන වීරෙන් යුක්තව කටයුතු කරන්න. කෙලස් තවන්නේ. මම මේ දෙන්නේ පරිත්‍යාග කරන්නේ අවශ්‍ය තැන අවශ්‍ය කෙනෙකුට සීලේ පිහිටලා ධර්මානුකූලව හොයාගත්ත දේ අපි ඒ දේ පරිහරණය ඒ දේ පරිත්‍යාග කරනවා. මගේ හිතේ අවබෝධයක් තියෙන මොකටද? තෘෂ්ණා බැහැර කරන්න. දීඝරත්ත මිදං චිත්තං සංකලිට්ටං රාගේන දෝෂේන මෝහේනාති. දීර්ඝ කාලයක් මේ සිත රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කිලිටි වෙලා තියෙන නිසා ඇලීම තියෙන ප්‍රබල ලෙස අවබෝධයෙන් යුක්තව මේ පරිත්‍යාගය, මේ දාණය අන්න ඒ දැඩිව තිබෙන, දැඩිව කිලිටි වෙලා තිබෙන ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් දැඩිව කිලිටි වෙලා තියෙන සිත මෘදු කරන්න. මෘදු කරන්න. දැන් සෝබන චෛතසික ගැන කියනකොට පින්වත්නි, චිත්ත පස්සද්දි කාය පස්සද්දි, චිත්ත ලහුතා කාය ලහුතා, චිත්ත මුදුතා කාය මුදුතා, චිත්ත කම්මඤ්ඤතා කාය කම්මඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා කාය පාගුඤ්ඤතා, චිත්ත උජ්ජුකතා කාය උජ්ජුකතා. දැන් සෝබන චෛතසික ගැන සඳහන් කරනවා. මේ හිතේ ඇතිවන සැහැල්ලු බව, නැමීම, මෘදු බව, කුසල කර්මයට හොඳ දෙයට යොමු වෙන ආකාරය, ඒ ක්‍රියාකාරී යොමු වන ආකාරය, ඒ මත ඍජු වෙන ආකාරය, කර්මන්නේ වන ආකාරය මේ පෙන්눔 කළා. දැන් අපි මේ කටයුතු කරන්නේ වෙනුවේ ආතාපි කෙලස් තවන වීරෙන් කිව්වේ මේ කටයුතු කරන්නේ. අනේ තමයි කෙලස් තවන වීරෙන් මේ දේවල් සිද්ධ කරනවා. Tamanටමයි දැනෙන සැහැල්ලු බව. චිත්ත පස්සද්ධියක්, සැහැල්ලු බවක් දැනෙන. අර කෙලස් නිවෙනකොට හිතේ සැහැල්ලුවක් දැනෙන. තෘෂ්ණාව තියෙනකම් පිච්චෙනවා. රාගයේ තියෙනකම් පිච්චෙනවා. නැති රාග සමෝහග්ගී. රාගයේ තරම් ඉන්දරක් තවත් නැති බව. ඒ අදහස පෙන්눔 කළානේ. නිවෙන පටන් ගන්නවා. සිසිලසක් දැනෙනවා. කෙලස් නිවීමක් අපි වටහා ගන්නවා. මෙන්න මේ ආකාරයෙන් එතකොට ආතාපි සම්පජානෝ පරීක්ෂාකාරී නොවන හේතුන් ප්‍රත්‍ය කරන සකස් වෙන හැම ඵලයක්ම විපාකයක්ම හේතුන්ගේ විසිරයාමෙන් නැතිව යනවා. අපි වඩා පහසුවට ගන්න එතකොට ස්කන්ධ පංචකය. මේ රූපය, ධාතුන්ගෙන් සකස් වුණු රූපය සුද්ධාෂ්ටක වශයෙන් ගත්තොත් පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා. මේ රූපය සුද්ධාෂ්ටක හට අරගෙන බිඳී යනවා. උපාද තිති භංග නැත්නම් උද්‍යාවය, සමුදය භංගය නැත්නම් සමුදය නිරෝධය. ඒ නිසා ඒ රූපය මේ විදිහට තේරුම් ගත්තම ඊළඟට අපට පහසුයි අසාදේ ආදීනව නිස්සරණයට එන්න. පැවැත්ම තුල ධර්මානුකූලව සොම්නස දකිනවා.
සුවය සොම්නස. ආදීනවේ දැන් අවබෝධය තිබෙනවා සමුදය භංගය නිසා. උද්‍යව්‍ය නිසා හේතුන් ප්‍රත්‍යකරණ සකස් වෙලා හේතුන්ගේ විශ්‍රයාමයෙන් නැති වෙනවා කියන ඒ අවබෝධය දැන් තියෙනවා. ඒකට ආදීනවේ. ආදීනවේ තේරුම් ගත් එක්කෙනා ස්වභාවයෙන්ම නිස්සරණයට යනවා. කෙලෙස් ඇසුරු කරන්නේ. සරල නිදසුන ගම වසවිස දැන හත් වේලක් බඩගිනී කිව්වත් හිටියා කිව්වත් වසවිස කන්න යන්නේ නැහැ. දන්නවා කෑවොත් එහෙම මේ දෙන්නම පුළුවන් කියලා දන්නවා. ඒක කරන්න යන්නේ නැහැ සිහිය තියෙන කෙනෙක්. සම්මුතිය තුලවත් සිහිය තියෙන කෙනෙක් එහෙම කරන්න යන්නේ. ඔබම ගලපලා බලන්න. ඒ වගේ අවබෝධය එනකොට අපි නිස්සරණයට එනවා. කෙලෙස් රහිතව ඇසුරු කරන්න හිත පුරුදු වෙනවා. නිදසුනක් මට පේනවා ඔබව අම්මා කෙනෙක් පිය කෙනෙක් දුවේ පුතෙක් කියලා. කෙලෙස් ඇසුරු කරන්නේ නැති වෙනකොට අවබෝධය මොකද්ද? සංකතයක්. සංඛාර ධර්ම. හේතුන් ප්‍රත්‍යකරණ සකස් වෙලා හේතුන් විශ්‍රාමයෙන් නැති වෙලා යනවා. රාගයෙන් ඇලෙන්න හෝ දේශයෙන් ගැටෙන්න මෙහි යමෙක් හෝ යමක් නැත. අන්නේ සංසිඳීම හිතේ ඇති වෙන්න ඕනේ දැක්ම තුල. ඒක තමයි ගැඹුරට යනකොට යන්නේ. දුටු දෙයක් පමණයි කියලා. ඇසූ දෙයක් පමණයි, දැනු දෙයක් පමණයි. හිතපු දෙයක් පමණයි කියලා. නිවන ස්පර්ශ වන ආසන්නයට යනකොට ඒ බව ඇති වෙනවා. දැන් මේ මුල ඉඳලම අපිට මේ දේ පුරුදු කරන්න. ඒ තමයි සරල තැනක භාග්‍යවතුන් වහන්සේ භාරද්වාජ සූත්‍රයේදී දේශනා කළේ. අම්මා කෙනෙක් දේශ බලනවා වගේ බලන්න. සොහිවුරියක් දේශ බලනවා වගේ, දුවෙක් දේශ බලනවා වගේ බලන්න ආදී වශයෙන්. රාගාදී කෙලෙසුන් සකස් වෙනකොට එහෙම බැලුවම අර මූලික පියවරේදී අර හැදිච්චකම ගුණවත්කමත් එක්ක යටපත් වීමක් වෙනවා. ඊට පස්සේ අපිට ගැඹුරින් දකින්න පුළුවන්. දෙතිස් කුණපයන්ගෙන් පිරිපුන් වෙච්ච මේ ශරීරය ඇති ආදීනවේ. මේ අවබෝධයට ගන්න පුළුවන්. ඒ අවබෝධයේ ඔස්සේ හේතුන් ප්‍රත්‍යකරණ සකස් වුණු හැම ඵල විපාක හේතුන්ගේ විශ්‍රාමයෙන් නැති වෙනවා කියන උද්‍යවයට යටත් කොට දකින්නේ නම් අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන ධර්මයට යටත් කොට දැක ගන්න අවස්ථාව සැලසෙනවා. සම්පජාඤ්ඤය, සති සම්පජාඤ්ඤය. ඒ මොහොතේ යෝනිසෝ මනසිකාරයෙන් ආරම්භ කළ දේ අපි අවබෝධයට ගන්නවා, වටහා ගැනීමට ගන්නවා. ඒ දැනෙන්න පටන් ගන්නවා. අතර හතිපට්ඨානේ. සතිමා ඔය සියල්ල එකතු කොට සතිමන්තු. ඔන්න ඔය සිහියෙන් යුක්තව කටයුතු කරන ආතාපි. සතිමාලු ආතාපි සම්පජානෝ සතිමා කියන ඒ අදහස දැනෙන්න පටන් ගන්නවා. මේකට ධර්මයේ කියන්නේ උපස්ථාන ලක්ෂණය කියලා. ඒ ලක්ෂණ අපිට වැටහෙනවා. එතකොට විනීය ලෝකයේ අවිජ්ජා දෝමනස්ස. මේ සත්ත්ව සංස්කාර ලෝකයේ දැඩි ආසාවයි දුම්නස පටිගේ ගැටීම සංසිඳිය යුතුයි. සංසිඳෙන්නේය යනුවෙන් ධර්ම කතාවේ පෙන්වම් කළා. මේ දේ සිද්ධ වෙනවද? සිද්ධ වෙන්න ඕනේ. පින්වත්නි හතරම විස්තර කරන්න සතර හතිපට්ඨාන වෙලාව නෙමේ, කායනුපස්සනාව විස්තර කරගන්න වෙලාව නෙමේ. මොකද අපිට අවබෝධයක් තිබෙන්න ඕනේ. තව සල්පයක් එතන ගත්තොත් අවශ්‍ය නම් සෝ සතෝ අස්ස සති සෝ සතෝ පස්ස සති උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝ අස්ස සති සෝ සතෝ පස්ස සති. ඍජු කයක් පවත්තගෙන පරිමුඛං උපට්ඨපෙත්තා නහයෙන් පහළ උඩුතලෙන් උඩ මේ පරිමුඛයට සිහිය පිහිටවල සෝ සතෝ අස්ස සති සෝ සතෝ පස්ස සති. ආස්වාසයේ දැන සිද්ධ කරනවා, ප්‍රස්වාසයේ දැන සිද්ධ කරනවා. එයමද භාවනාව ඊට වඩා ගැඹුරුයි. දැන් මෙතෙක් අවබෝධ කරගත්තා වගේ හේතුන් ප්‍රත්‍යකරණ සකස් වුණ හැම ඵලයක්ම විපාකයක්ම හේතුන්ගේ විශ්‍රාමයෙන් නැති වෙලා යනවා. මේ ස්කන්ධ පංචකය තුල රූපස්කන්ධයේ තියෙන රූපේ දැන් නාසයෙන් ආස්වාසය සිද්ධ වෙනවා, නාසයෙන් ප්‍රස්වාසය සිද්ධ වෙනවා. සම්මුතිය තුල අපි පනව ගත්තා සත්‍ය පුද්ගලයෙක් මම ඔබ කියලා.
පරමාර්ථ වශයෙන් හේතුන් ප්‍රත්‍ය කරන සකස් වුණු ඵල විපාක හේතුන්ගේ විසිර යාමෙන් නැති වෙනවා කියන අවබෝධයට ආවා. පින්වත්නි දකින්න. දැන් මේ ආස්වාස ප්‍රස්වාසයේ කෙරෙහිම සිත සිහිය පිහිටවනවා කියන තැනට වඩා ගැඹුරුයි කියන එක ඔබ අදහසට දෙන්න ඕන. දැන් ඊළඟට ශ්‍රද්ධා වීර්ය සති සමාධි. සමාධි බලය. සමාධි බලය කියන තැන අවික්ෂේප. විසිරී යන්නේ නැති වෙන ලක්ෂණයට එන්න ඕනේ. ඒ අදහස එන්න ඕනේ. සමාධි බලය මෙතන සමාධි බලය හැටියට දක්වන්නේ පින්වත්නි ධ්‍යාන අංග 4. පඨම, ဒုတိ ය, තතිය, චතුත්ථ කියන ධ්‍යාන. මේ ධ්‍යාන ලබන කතාවේදී බ්‍රහ්ම ලෝකෙම ගිහිල්ලා සසර දීර්ඝ කරනවා සම්පත් විඳිනවා කියන තැනකට නෙවෙයි. ධ්‍යාන අවස්ථාවෙන් අපි සුදුස්සන් බවට අපි වටහා ගන්නවා නිවන් මගට. දැන් ගිහි ජීවිත ගත කරන ඔබට කියන්න පුළුවන් ද මුදල් හම්බ කරන්න එපා කියලා? නෑ, ඔබට මුදල් අවශ්‍යයි. එහෙත් පස්පව් දසකුසල් කරන්න නැතුව මුදල් හම්බ කරන්න, පැවැත්මට යොමු කරගන්න. එහෙත් තණ්හා මදමාන දිට්ඨියෙන් ඒවා පරිහරණය කරන්න එපා. ඒ අදහස. මුදල් හරි හම්බ කරගත්ත විසාකා මහෝපාසිකාව අනේපිනිසිතානන් තමයි මේ විහෙර විහාරපු ඒ පූරාරාමේ විසාකා මහෝපාසිකාව අනේපිනිසිතාන ජේතවනාරාම. බොහෝ උපස්ථාන සිද්ධ කළේ. උපාසක උපාසිකාවන් හැටියට කළ මෙහෙ පැහැදිලි. නිසා ධානය උපදව ගන්නේ බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා කල්ප ගණන් සැප විඳින්න කියන තෘෂ්ණාවට නෙමෙයි. එතනින් අපි අවබෝධ කරගන්නවා අපේ මනස මොන වගේද කියන. අපේ අවබෝධය කුමක්ද කියන එක හඳුන ගන්න. ඒක හඳුනන්නේ ආර්ය ධානය කියලා. දැන් චතුර්ථ ධානයෙන් අනතුරු අපිට පුළුවන් විදර්ශනා මගට යොමු කරගන්න. පළවෙනි ධානයේදී එතකොට විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලයේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨම ඥානං උපසම්පජ්ජ විහෙරති. කාමාදී අකුසල ධර්ම බලවත් ලෙස යටපත් කොටගෙන අපි සකස් කරගත්ත අරමුණේ බැසගෙන නැවත නැවත මෙනෙහි කරමින් පීතිසුඛ ඒකග්ගත නිරාමස ප්‍රීතියයි සුඛයයි කායික මානසික සුඛයයි හිතේ එකඟ බව සමගින් ඇතිවන විවේකයෙන් යුක්තව මනස සකස් වීම. ඒ තමයි පඨම ඥානය. ඒ අවබෝධයට එනකොට දැන් අපි මේ සාකච්ඡා කරන ධර්ම මාර්ගය තුල Taman සිටිනවා නේද කියන එක දැනෙනව නේද? එක පාරටම සියලු කෙලිසුන් නැසුවා කියන තැනකට එන තැන සියලු දෙනාට මෙහෙම තේරුම් ගන්න බැරි වෙයි. පැහැදිලි අදහස එයයි. ඒ නිසා බලවල ලෙස කාමාදී අකුසල ධර්ම යටපත් කරමින් එනවා කියන දන තේරුම් ගන්න පුළුවන් තදංග වශයෙන් පටන් අරගෙන ඊළඟට විස්කම්බන වශයෙන් නැත්නම් අප්පනා හෝ අර්පණා වශයෙන් බලවත් ලෙස යටපත් වෙනවා කියන තැනින් ඒ සමාධියේ දැක් ගැනීම හොඳයි. දෙවෙනි අවස්ථාවට එනකොට විතක්ක ਵਿਚාර බැහැර වෙනවා. තුන්වෙනි අවස්ථාවට එනකොට අර සුඛය කියන තැන කායික සුඛය එතනින් බැහැර වෙලා හිත මිදිලා සාන්ත ස්වභාවයටපත් වෙලා සතියෙන් යුත සම්මා ප්‍රඥාවෙන් යුක්තව උපේක්ෂා සහගත සාන්ත ස්වභාවයෙන් ස්මෘති ඥාණයෙන් යුක්තව කියන තැනට ආරයන් වහන්සේලා ප්‍රශංසා කරන ස්වභාවයට එන තුන්වෙනි ධානයේ. හතරවෙනි තැනට එනකොට සොම්නස් දොම්නස් දෙකම සංසිඳවගෙන උපේක්ෂාවෙන් සිත සිහිය පිහිටවනවා. ඒ උපේක්ෂා අපි විදර්ශනා පැත්තට හරව ගන්නවා. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණු මේ සැපයයි නම් ලද ඵලයක් හට අරගෙන බිඳී නැතුව යනවා. හේතුන්ගේ විසිරියාමෙන් යම් වූද දුක්ඛ කියන සම්මතය තුළ යම සකස් වේ නම් එයත් වෙනස් වෙනවා. ඒ නිසා එතන පටිඝයකට ගැටීමකට ඇති වෙන්නේ නැහැ. මෙතන හේතුඵල ස්වභාවයක් මේ පවතින්නේ. ස්කන්ධ පංචකයේ අනිච්ච දුක්ඛ අනාත්ම ස්වභාවයයි මේ පවතින්නේ. මෙතන පවතින්නේ නාම රූප ධර්ම ක්‍රියාවලියක් යන අදහස ගන්නවා. එයින් විදර්ශනාවට අපි යොමු කර ගන්නවා. එයයි මේ අදහස් කරන්නේ. දැන් ওই සමාධිය. ඊළඟට ප්‍රඥාව හැටියට සඳහන් කරන්නේ පින්වත්නි චතුරාර්ය සත්‍ය ධර්මයමයි. පජානන ලක්ෂණ කියලා සඳහන් කළේ එතන. අවබෝධයේ මනා ලෙස වටහා ගැනීම පිරිසිදු දැන ගැනීමේ ලක්ෂණය ඇති වෙන්න ඕනේ. චතුරාර්ය සත්‍ය ධර්මයමයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග නම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයම ප්‍රඥාවට ගැනීම තමයි බලයක් හැටියට පෙන්වුම් කළේ. මා කෙටියම ආරම්භයේදී මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව සඳහන් කළා.
දුක්ඛාර්ධයේ සත්‍යයේදී දුක්ඛ කියන වචනේ හඳුන්වන්නේ මේ වෙනස් වීම. අපි කැමති පරිදි නොපැවැත්වීම. අනිත්‍ය ස්වභාවය. අනිච්ච කියන වචනෙන් ඒ හඳුනගන්නේ. දැන් දුක්ඛාර සත්‍යයේදී ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණපි දුක්ඛ ආදී වශයෙන් පෙන්눔 කළානේ. අර එතන ඒ ස්වභාවය අපි දැක හඳුනගත්තා. මේ සිද්ධ වෙන ආකාරය. විභංග සූත්‍ර දේශනාවේදීත් මේ කෙස් පැහිම, හමරැලි වීම, දත් ගිලිහි යාම ආදී වශයෙන් පෙන්눔 කළා. ඉන්ද්‍රියන්හි දි รา ගෙන යාම. ඉන්ද්‍රියානම් පරිපාකෝ. ඒ පෙන්눔 කළා. අනේ එතනින් සරල ලෙස දැකලා ඒ සරල තැන ගැඹුරු බවට දියුණු කරගන්න ඕන. සරල තැන මුලින් අපි දැක්කේ. එයම ගැඹුරු තැනකට දකිනවා. කෙස් පැහෙනවා, හමරැලියට වැටෙනවා, දත් වැටෙනවා කියන්නේ. ගිලිහි යනවා කියන එක සරලයි. හැබැයි ඒක අපි දකිනවා හේතු ප්‍රත්‍යංග ක්‍රියාවලියක් මේ සිද්ධ වෙනවා කියන එක. මේ රූපස්කන්ධයේ ගැබ්බෙලා පවතින පඨවි ආපෝ තේජෝ වායෝ හතර තරමක් හෝ සමානව පවතිනකන් දැන් අපේ රටේ දේශගුණය නම් කළු කෙස් අණුව තිබුණා. හැම ඕනම කෙනෙකුගේ ස්වභාවය අනුව තිබුණ ඒ පඨවි ආදී ධාතුන් නිසි ලෙස පැවැත්වීම නිසා. හැබැයි ඒව විසිරෙනකොට වෛද්‍යරු කියන්නේ වයිටමින් අඩු වැඩි කියලා. ආදී වශයෙන් ආහාර පානවල හිඟපාඩු හෝ වැඩි ආදී වශයෙන් සඳහන් කරපුවා. ආහාර උන වැඩිපුර ගත්තොත් විවිධ මේදය සීනි ආදී වශයෙන් උනත් ගැටලු ඇති වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ ස්කන්ධ පංචකයේ ස්වභාවය. මෙතන රූපස්කන්ධයේ ස්වභාවය. හේතු නිසි ලෙස සකස් වෙලා තියෙනකොට සම්මුතිය තුල අපි හොඳයි කියලා දැක්කා, සුවයි කියලා. හේතුන් විසිරලා යනකොට දුක්ඛයි කියන තැන දැක්කා. හැබැයි උපාදානයකට යමක් මෙහි විය යුතු නැහැ, ගැටීමකට යමක් විය යුතු නැහැ. මේ හේතුන්ගේ ක්‍රියාවලිය තමයි මේක තියෙන්නේ. එය තමයි නාම රූප ධර්මයේ ක්‍රියාවලිය හැටියට පෙන්වම් කළේ. ඒ රූපස්කන්ධය ආශ්‍රය කරගෙන විඥානයේ මෙහෙවීමෙන් වේදනා සංඥා සංඛාර ඒවා ක්‍රියාත්මක වෙනවා. අනෝබෝධයෙන් ඔය පහම අපි උපාදානය කරගන්නවා. රූපං අත්තතෝ සමනුපස්සති රූපවන්තානං වා අත්තානං අත්තනි වා රූපං රූපස්මින් වා අත්තානං. රූපේ තුල ආත්මය තියෙනවා, ආත්මය තුල රූපය තියෙනවා. ආදී වශයෙන්. නැත්නම් රූපේ ආත්මව කොට හිතනවා, ආත්මය රූපවත් කොට හිතනවා, රූපේ ආත්මය හිතනවා, ආත්මය රූපේ සිටිනවා. ආදී වශයෙන්. පින්වත්නි මෙන්න මේ ආදී වශයෙන් අපි මේ අවබෝධ කරගන්නකොට මේ සම්මුතියක් පමණයි මේ ආත්මය පනවා ගැනීමක් පමණ නැත්නම් මම කියලා පනවා ගැනීමක් පමණයි මේ තුල පරමාර්ථ වශයෙන් මම කියලා කෙනෙක් හෝ කිසිවක් හෝ කිසිවෙක් හෝ කිසිවක් නැත යන අවබෝධය අපි ඇති කරගන්නවා. එතකොට විඳින්නේ ඉන්නේ සම්මුතියක්. හැබැයි පරමාර්ථ වශයෙන් විඳින කෙනෙක් නෑ. එතන හේතුඵල ක්‍රියාවලිය තියෙන්නේ. පරමාර්ථ ධර්ම අවබෝධයෙන් ගත්තොත් අර සම්මුතිය ඉන්න විඳින්න කර්ම රැස් කරන්නේ නැහැ. දැන් බුදුරජාන් වහන්සේත් ආහාර ගත්තා. සිවුර පෙරේව සීතල උෂ්ණ දැවුණා. රහත්තුතුම එහෙමයි. හැබැයි උන්වහන්සේලා ලෝභයෙන් දේශයෙන් මොහින් විඳින්නේ නැහැ. කෙලෙස් සකස් වෙන්නේ නැහැ. පරමාර්ථ ධර්ම අවබෝධය නිසායි. අර සම්මුතියේ පැවැත්ම විඳින්නෙක් ඉන්නවා කිව්වේ. හැබැයි පරමාර්ථ වශයෙන් විඳින්නෙක් නැහැ කියන එක ප්‍රබලයි. මොකද කෙලෙස් සකස් වෙන්නේ නැති නිසා. ඔන්න ඔය විදිහට චතුරාර්ය සත්‍ය ධර්මයේ දුක්ඛ ඒවලට හේතුව අනෝබෝධයෙන් කටයුතු කළොත් තෘෂ්ණාව. එහෙනම් තෘෂ්ණාව මිදෙන්න ඕන නිරෝධය. ඒට මාර්ගය තමයි අරිෂ්ඨාංග මාර්ගය. ඒ බ්‍රහ්මචර්යාව හැටියට පෙන්눔 කළා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. දැන් ඔක්කොටම කටපාඩමේ තියෙනවා. පින්වත්නි මේවාත් එකින් එක ලෞකික ලෝකෝත්තර වශයෙන් දැනුමට විග්‍රහ කොට බලා ඉන් අනතුරුව මේ බල ධර්ම පහට අපි යටත් කරලා දකිමු. ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. එතකොට ඒ තුල අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණය ගැන, පටිච්ච සමුප්පාද ධර්මයේ, චතුරාර්ය සත්‍ය ධර්මයේ, ආරියෂ්ඨාංග මාර්ගය, නිවන. මේ ඔක්කොම ඇතුල් වෙනවා. ඒ සියල්ල මේ තුලින් ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ තුලින් හොයාගන්න පුළුවන්. මතු කරගන්න පුළුවන් අදහස මොකද්ද? දැනුමක් මම මතු කරගත්තා කියන තැනින් ඔබට ගිහිල්ලා මා තුලම පනවගත්ත අපි මා තුලම ලෝභාදී කෙලෙසුන්ගේ සංසිඳීමක් ඇති වෙනවා කියන එක ඒ අවබෝධය අවශ්‍යයි. එතකොට අපි කාත් සමගම ධර්මයේ දකින්න යන්නේ වාද විවාද කරන්න නෙමෙයි. අපිටම සංසිඳෙන්න. කල්යාණ මිත්‍රයන් සමග ඒ ධර්මයෙන් ඔවුන්ට පිහිටක් ලැබෙන්න පමණයි.
භාග්‍යවතුන් වහන්සේ මදුපිණ්ඩික සූත්‍ර දේශනාවේ සඳහන් කළේ අන්න එවැනි දර්ශනයක් තමයි භාග්‍යවතුන් වහන්සේ වෙත පවතින්නේ. කාල වේලාව අවසන්. හැම දිනාට මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණිසම උපනිශ්‍රය වේවා. සදහවත් පින්වත්නි, ඒ අවසන් කළ දේශනාවෙහි පින්වත් දායකත්වයෙන් කටයුතු කළේ දයාබර පියතුමන් පුතුණුවන් සහ දියණියගේ බැතිබර දායකත්වයෙන් සිදු කරන මේ මහඟු ධර්ම දානමය පුණ්‍ය ක්‍රියාව දායකත්වයේ දරූ සියලු දෙනා වෙනුවෙන් ඉමහත් සෙනෙහසෙන් සුවසේ ධර්ම මාර්ගයේ අනුව යමින් පින්දහම් කටයුතු වල යෙදෙමින්ම දිවි පෙවත ගමන් කරන්නට අවශ්‍ය සුවදායි පරිසරයක් නිර්මාණය කර දී 2019 නොවැම්බර් මාස 20 වන දින වියෝ වූ පුණ්‍යවන්ත දිරිය මාතාවක් වූ අංක 518 නල්ලවත්ත මහරගම ලිපිනේ විසූ H.E. සීතා නන්දසිරි මහත්මියට මෙම උතුම් පුණ්‍ය සම්භාරයේ මහිමෙන් ජනිත වන්නා වූ මහ කුසල ශක්තියෙන් මෙම අසිරිමත් බුද්ධෝත්පාද කාලයේ තුලදීම දුක් සහිත සසර ගමන නිමා කර ධර්මාබෝධය ලබා උතුම් නිවනින් සැනසීමට හේතු වාසනා වේවා. එමෙම්ම මෙම මහඟු පින්කම හේතුවෙන් පියතුමන්ට පුතුණුවන්ට සහ දියණියට චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා වූ මහාර්ග කල්යාණ මිත්‍ර ඇසුරත් සද්ධර්ම ශ්‍රවණයත් යෝනිසෝ මනසිකාරයත් ධම්මානුධම්ම ප්‍රතිපදාවේ යෙදීමටත් අවශ්‍ය පරිසරය නිරතුරුව සකස් වේවා. ප්‍රඥාව පහළ වේවා. ගෞරවනීය පින්වත් දේශකයන් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝ රත්නයට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. එදා මෙදා තුර ලක් දෙරණ රැක ගැනීමට දිවි හිමියෙන් පුරෝගාමී වූ සියලු විරුවන්ට මෙපින් බලයෙන් උතුම් වූ නිවනින් සැනසීමට හේතු වාසනා වේවා. ලක්වාසී ලෝකවාසී උතුම් සද්ධර්මයට ලැබි සියල්ලෝම මෙම දහම් සිහිනුවණින් අසා දැක සතුට සිතින් අනුමෝදන් වී භව දුක කෙලවර කර ගැනීමට වෙහෙස දරත්වා. දායකත්වයේ දරුව තුනුරුවන් කෙරේ මහත් වූ සදහ ගෞරවයෙන් කටයුතු කළ පින්වත් වූ පිරිස ඊටාම සදහ ගෞරවයෙන් තමනුත් ධර්මයේ දැකගෙන තම ස්වාමි දියණිය අම්මා වෙනුවෙන් පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාමත් ඒ මාර්ගයට යොමු වෙමින් උතුම් නිවනම අරමුණු කරගෙන ඥාතීන්ට හා දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමු. ඉදන් වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන් වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන් වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ලෝක ශාසනං. ද්වේෂක්ඛයෝ නිබ්බානං